අපි දෙවියන් වහන්සේගේ වචනේ වෙතට යන්න ලෑස්ති අද දවසෙත් සුදවන්තේනි ස්වාමීන් වහන්සේගේ වචනය මම විශ්වාස කරනවා අපේ ජීවිත ජීවත් කරන්න අපේ අදහිල්ලේ ජීවිතයේ ස්වාමීන් වහන්සේත් එක්ක පෙරට යන්න අපිට දවස් පතාම අවශ්‍යයි කියා. ආමෙන්. දවස් පතාම දේව වචනේ අපිට අවශ්‍යයි. අපේ ජීවිතේට ආහාර අපි ලබා ගන්නා වගේම ස්වාමීන් වහන්සේගේ වචනයත් අපි දිනපතාම ලබා ගත යුතුවම තියෙනවා. ආමෙන්. ඔබ ඒකට අවස්ථාවක් දිය යුතුවම තිබෙනවා. පෙර යුගවල අපිට දේව වචනය කියවන්න හෝ දෙවියන් වහන්සේ ගැන හෝ එතරම් අවබෝධයක් තිබුණේ නැතුවත් මම විශ්වාස කරනවා ඔබ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔබේ ජීවිතයට පිළිගත්තයින් පස්සේ ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේට බාර කළයින් පස්සේ උන්වහන්සේ ඔබට අවශ්‍යයි කියලා ඒ වගේම දෙවියන් වහන්සේටත් ඔබ අවශ්‍යයි කියන ඒ ස්ථානයට ඔබ පැමිණ තිබෙනවා කියා. ආමෙන්. දෙවියන් වහන්සේටත් ඔබ අවශ්‍යයි ඔබටත් දෙවියන් වහන්සේව අවශ්‍යයි. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ සමග නිරතුරු බැඳී සිටීම ස්වාමීන් වහන්සේගේ කැමැත්තයි. අපි දේව වචනේ වෙතට යමු. ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට දෙවියන් වහන්සේගේ වචනය සමග ඉස්සරහට යන්න උන්වහන්සේ උදව් කරන සේක්වා. බයිබලයේ අපිට කියනවා දෙවියන් වහන්සේ එක එක වෙන වෙන වැඩවලට ස්වාමින් වහන්සේ මිනිස්යන්ව කැඳෙව්වා කියලා බයිබලයේ අපිට කියනවා. දෙවියන් වහන්සේගේ වැඩවලට දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ පොළොව ඉෂ්ට කරනු පිණිස ඔවුන්ට පැවරූ වැඩ සහ ඔවුන්ට පැවරූ සේවයන් කරගෙන යන්නට ස්වාමින් වහන්සේ එක එක මිනිස්යන්ව උන්වහන්සේ යම් යම් කාලවල යම් යම් යුගවල උන්වහන්සේ කැඳෙව්වා. අපිට පේනවා ආබ්‍රහම්ව කැඳෙව්වා. මෝසෙස්ව කැඳෙව්වා. සාමුවෙල්ව කැඳෙව්වා. ඊට පස්සේ අපිට පේනවා ඊට ඉස්සෙල්ලා ගිඩියොන්ව කැඳෙව්වා. තවත් එහාට යද්දී අපිට පේනවා යෙසායාව කැඳෙව්වා. යර්මියාව කැඳෙව්වා. මේ වගේ බොහෝ දෙනෙකුව ස්වාමීන් වහන්සේගේ වැඩවලට උන්වහන්සේ කැඳෙව්වා. ආමෙන් කියනවද? ආමෙන්. ඒ වගේම සුද්ධවන්තේනි අලුත් යුස්මේදී අපිට පේනවා උන්වහන්සේ මරියාව එහෙම නැත්නම් මරිය තුමියව කැඳෙව්වා. අපිට පේනවා අනනියස් කියලා ගෝලයෙක්ව ස්වාමීන් වහන්සේ කැඳෙව්වා. පාවුල් තුමාව කැඳෙව්වා. තවත් බලාගෙන යද්දී අපිට හම්බ වෙනවා උන්වහන්සේ ගෝලයෝ 12 දෙනාවත් කැඳෙව්වා. කණ්ඩායම අතරින් පිටතට වෙන් කරලා ඔවුන්වත් උන්වහන්සේ කැඳෙව්වා. ආමෙන්. කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමෙන් තමයි මේ 12 දෙනාව කැඳවලා ගත්තේ. බයිබලයේ කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට කතා කෙරුවා කියලා. ආමෙන්. මතේ 11:28 කියනවා වෙහෙස වෙන බරුසුලන සියල්ලෙනි ඔක්කොමන්ටම උන්වහන්සේ වෙතට එන්න කියලා උන්වහන්සේ කතා කරනු ලැබුවා. මට මතක් වුණා යෙසායා 45:22 පදයක් තියෙනවා. පරණ ගිවිසුමේදී උන්වහන්සේ අර මම කීවා මිනිස්යන්ට උන්වහන්සේ කතා කෙරුවා වගේම උන්වහන්සේ යෙසායා තුලින් උන්වහන්සේ කතා කෙරුවා පොළවේ සීමාවල සිටින සියල්ලෙනි උන්වහන්සේ වෙතට එන්න උන්වහන්සේ වෙතට ඇවිත් ගැලවෙන්න කියලා. පොළවේ සීමාවල සිටින සියල්ලෙනි මා වෙතට හැරී ගැලවියල්ලා මක් නිසාද මම දෙවියන් වහන්සේය වෙන දෙවි කෙනෙක් නැත කියලා උන්වහන්සේ යෙසායා 45:22 උන්වහන්සේ කතා කෙරුවා. දෙවියන් වහන්සේට මුල සිටලම අවශ්‍ය වෙලා තිබුණ මිනිස්යාව. ආමෙන්. මුල ඉඳලම මිනිස්යාව අවශ්‍යයි. දැන් මේ අද දවසේ මගේ මාතෘකාව තමයි මගේ දේශනාවේ මම ඔබව ගෙන යන්නේ ඔබගේ කැඳවීමේ ඉහළම
මොකද්ද බලාපොරොත්තුව? ඔබ දැන් ඇවිත් ඉන්නවා දේව අභිමුඛයට දෙවියන් වහන්සේ වෙතට ආවා වූ සෙනගක්. මොකද්ද ඔබගේ කැඳවීමේ උසස්ම බලාපොරොත්තුව? මොකද්ද ඔබට තිබෙන ඉහළම කැඳවීම? මොකද්ද? ඔබ තේරුම් අරගෙන ඉන්නවද? ඇයි ස්වාමින් වහන්සේ මාව කැඳෙව්වේ? ඉරිදට විතරක් ඇවිල්ලා නිකන් ස්වාමින් වහන්සේට චව් කියලා යන්නද? උන්වහන්සේට නිකන් සලුත කරලා යන්නද? මට පේනවා සමහර අය එහෙම තමයි නේද? සමහර අය සලුත කරලා යන්නේ ස්වාමින් වහන්සේට. නේ අත දීලා යන්න එනවා. අපි glad to meet you කියලා යන්න එනවා. එහෙමද ස්වාමින් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ? සුදුවන්තේනි මිනිසෙක් තමාගේ කැඳවීම ගැන ගැලවීම නෙමෙයි ගැලවීමෙන් පස්සේ තමයි කැඳවීමේ සම්පූර්ණත්වයට මිනිස්සයා ඇතුල් වෙන්නේ. මේ කැඳවීම මොකක්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් මේ කැඳවීමට මිනිස්සයා ඇතුල් වුණේ නැත්නම් මිනිස්සයා දෙවියන් වහන්සේත් එක්ක තමාගේ ජීවිතය මේ අත අරගෙන යනවා. අරමුණක් නැහැ. හැබැයි දෙවියන් වහන්සේව ඕන අරමුණක් නැහැ. දෙවියන් වහන්සේව ඕන අරමුණක් නැහැ. දෙවියන් වහන්සේට එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේට අපිව ඕන අරමුණක් ඇතිව. ආමෙන්. දෙවියන් වහන්සේට අපිව ඕන අරමුණක් ඇතිව අපිට දෙවියන් වහන්සේව ඕන අරමුණක් නැතිව. එහෙම තමයි අපි හිතන්නේ. නැහැ. එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේට අපව අවශ්‍යලා තියෙන අරමුණක් ඇතිවමයි. ආමෙන්. අරමුණක් ඇතිව ඔබව ස්වාමින් වහන්සේ ගැලවුවේ ඒකයි. කුරුසියේ මැරුණේ ඒකයි. එහෙම නැත්නම් ඉතින් මේ පල්ලියට ඇවිල්ලා අතවන්නලා හාලෙලූයා කියලා යන කණ්ඩායමක් ඕන නම් උන්වහන්සේට මැරෙන්න ඕනේ. නේ උන්වහන්සේ මැරුණා. උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ කල්වාරියේ පූජා කෙරුවා. මම විශ්වාස කරනවා උන්වහන්සේව පුද්ගලිකව හඳුනාගත්තු කෙනෙකුට විතරයි උන්වහන්සේත් එක්ක මේ සම්බන්ධතාවය ඇති කරගන්න උන්වහන්සේ අවස්ථාවක් ලබා දෙන්නේ කියලා. ආමෙන්. පුද්ගලිකව හඳුනාගත්තු කෙනෙකුට විතරයි මේ සම්බන්ධතාවය ඇති කරගන්න උන්වහන්සේ උදව් කරන්නේ. එහෙම නැත්නම් නේ අපි මේ ලෝකේ වාසය කරුවාට ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොමත් අපේ මිත්‍රයෝ නෙමෙයි. ඔවුන් ඉන්නවා අපි දකිනවා ඔවුන් ඇවිදගෙන යනවා ඔවුන් වැඩ කරනවා සමහරට අපිත් එක්කත් වැඩ කරනවා. හැබැයි ඔවුන් අපේ මිත්‍රයෝ නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය වෙලා තියෙන්නේ මොකද්ද? අභිප්‍රායක් ඇතුව. උන්වහන්සේට ඔබ සම්බන්ධව අභිප්‍රායක් ඇතුවයි ස්වාමින් වහන්සේ ඔබව කැඳවලා තියෙන. මේ වචනේට අපි යමු රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ. මෙතනින් අපි යමු ඉස්සරහට 8යි 29 සහ 30 පදවලට. මක්නිසාද උන්වහන්සේ పూర్වයෙන් ඇඳිනගත්තවුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වයෙන් නියම කළසේක. పూర్වයෙන් නියම කළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්වුන් උන්වහන්සේ ධර්මිෂ්ඨ කළසේක. ධර්මිෂ්ඨ කළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙව්සේක. මේ තමයි අපිට කැඳවීමේ අරමුණ ගැන පෞල්තුමා තුලින් ස්වාමීන් වහන්සේ මිනිස්යාට දෙනවා. කැඳවීමේ අරමුණ. කැඳවීමේ අරමුණ. දැන් අපි හුඟක් වෙලාවට සෑහීමකටපත් වෙනවා. අපි හුඟක් වෙලාවකට අපි හිතනවා අපි සභාවට ආවනම් අපි ස්වාමින් වහන්සේ වෙතට ආවනම් අපි ස්වාමින් වහන්සේව අදාහගත්තා නම් විතරක් ඇති කියලා. ඇයි උන්වහන්සේ මුල ඉඳලම අපි ගැන අදහසක් තිබුණා. උන්වහන්සේ මව්කුසේ හදන්න ඉස්සරලා අපි ගැන උන්වහන්සේට යෝජනාවක් තිබුණා. ඒ යෝජනාව නිසා මොනවාද මෙතන වචනේ කිව් හැටියට උන්වහන්සේ పూర్ව කාලවල අපිව ඇඳින ගත්තා. ඒ විතරක් නෙමෙයි పూర్ව කාලවලදීම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්න නියම කෙරුවා. పూర్වයේ නියම කළ උන්වහන්සේ කැඳවාගත්තා. කැඳවාගත්ත අයව ස්වාමීන් වහන්සේගේ ධර්මිෂ්ඨ කමින් ධර්මිෂ්ඨ කළා.
ධර්මිෂ්ඨ කලාය උන්වහන්සේ මහිමයට කැඳවනු ලැබුවා කියා. දෙවියන් වහන්සේගේ දරුවනේ අපිට පේනවා අපි හැම කෙනෙක්ම මේ කියන ස්වාමින් වහන්සේගේ පරමාර්ථයට ඇතුල් වෙලා තිබෙනවද? උන්වහන්සේගේ අදහසට අපි ඇතුල් වෙලා තිබෙනවද? දෙවියන් වහන්සේගේ වචනේ දිහා බලද්දී සමහර දෙවියන් වහන්සේගේ දරුවෝ ඔක්කොමත් නෙමෙයි. මම විශ්වාස කරනවා මෙතන ඔක්කොම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. නමුත් සමහර අය තවමත් ලෝකයේ දේවල් එක්ක ලෝකයේ කාරණාත් එක්ක එහෙම නැත්නම් තමාගේම පෞද්ගලික කාරණා මගේ මේ කාරණාව මගේ මේ අවශ්‍යතාවය මගේ මේ උවමනාව පළමුවෙන් ඉස්සරහට තියලා දෙවියන් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේගේ මුහුණ සොයාගෙන එනවා. මුහුණ සොයාගෙන එනවා. ඇවිල්ලා ස්වාමින් වහන්සේට සම්බන්ධ වුණත් අර මුල් අරමුණ මුල් ඔවුන්ගේ උවමනාව මතම ඔවුන් පිහිටලා ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ එවැනි හැමදාම භූමික දේ සහ ලෞකික දේ අපි ඉල්ලන සෙනගක් බවට හැමදාම නාහින් අඬ ඉදී කියලා උන්වහන්සේ අප ගැන සිතන්නේ නැති දෙවියන් වහන්සේ. ආමෙන් ආමෙන්. අපිට පේනවා සමහර දෙවියන් වහන්සේගේ දාසයෝ දැන් ඉස්සර තමයි මේක ගොඩක්ම තිබුණේ විශේෂයෙන් ලංකාවේ මම දැක්කා. ඒ තත්ත්වය දැන් වැඩි වෙලා තියෙනවා. සමහර සභාවල් වලට එන අය ඔවුන් එන්නේ අද දවසේ මොනවද මට ස්වාමීන් වහන්සේ කියන්නේ? මොකද්ද අද දවසේ මට ස්වාමීන් වහන්සේගේ පණිවුඩය? ඒ කියන්නේ දේව වචනේ තුලින් නෙමෙයි මොනවද දේවදාසය අද මට කියන්නේ? මගේ අතුලාන්ත කාරණය මගේ ඉදමේ ප්‍රශ්න මගේ පවුලේ ප්‍රශ්න එහෙම නැත්නම් මගේ භූමිකව තියෙන කාරණයට මොකක් hali පිළිතුරක් අද මට ලැබෙයිද? දේවදාසය තුලින් ලැබෙයිද? තවත් අය එනවා පුදුම හාස්කම් බලාගෙන එනවා. තවත් අය එනවා දේවදාසියෝ වන්දනා කරන්න. දන්නවද සමහර අය ඉන්නවා දේවදාසියෝ එයා ඒ දාසය නැත්තම් එදා මූණවල් හරි නැහැ. ඒ දාසය නැත්තම් එදාට දේව මෙහි සම්පූර්ණත්වයක් නැහැ වගේ. නේ දෙවියන් වහන්සේට දෙන්න ඕන තැන දේවදාසයට දීලා සමහර අය. මෙවැනි තත්ත්ව අද ලෝකේ ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ හැමතැනම තියෙනවා දෙවියන් වහන්සේගේ දරුවනි. නමුත් අපි දැනගන්න ඕන අපි තවමත් මේ භූමික අවශ්‍යතාවයන් සොයාගෙන දෙවියන් වහන්සේගේ අභියසයට අභිමුඛයට එන්නවුස්සනගනම් එන්නවුස් දෙවියන් වහන්සේගේ මුහුණ නෙමෙයි දෙවියන් වහන්සේගේ අත හොයාගෙන එන සෙනගක් නම් අපි තවමත් ඉන්නේ දේව රාජ්‍යයෙන් පිට. අපි තවමත් ඉන්නේ දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුවෙන් එපිට. බයිබලයේ ස්වාමීන් වහන්සේ පොරොන්දු වුණේ මතෙව් 6:33 උන්වහන්සේ පොරොන්දු වුණේ භෞතික දේවල් උන්වහන්සේ අපිට දෙන්න ලෑස්ති පළමුව දේව රාජ්‍ය ධර්මිෂ්ඨකමත් හොයද්දී. ආමෙන්. පළමුව දේව රාජ්‍ය සහ ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම හොයද්දී භෞතික හැමදේ උන්වහන්සේ දෙන්න ලෑස්ති. ඒක උන්වහන්සේගේ පොරොන්දුව. ක්‍රිස්තියානිකාරෝ මම ඒකයි කිව්වේ තවමත් මිනිස්සු ස්වාමීන් වහන්සේ දෙනා කියපු දේවල් හොයාගෙන එනවා හොයන්න කියපු දේ ගැන වුවමනාවක් නැතිව. සුදුවන්තේනි මොකද්ද අපේ ඉහළම කැඳවීම? මොකද්ද අපේ කැඳවීමේ අභිප්‍රාය? බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ අණ කෙරුවා කියලා මිනිස්සුන්ට සදාකාල ජීවනය ලබන්න. යොහන් 12:50 කියනවා දෙවියන් වහන්සේගේ අණ සදාකාලික ජීවනය කියලා. දෙවියන් වහන්සේ අණ කෙරුවා හැම කෙනෙක්ම සදාකාල ජීවනය ලබන්න ඕන කියලා. දැන් අපි දේව රාජ්‍යයට ඇවිල්ලා ස්වාමින් වහන්සේගේ රාජ්‍ය කියන්නේ මේ පොළවේ උන්වහන්සේ ස්ථාපිත කළ උන්වහන්සේගේ සභාවට ඇවිල්ලා
අපි ස්වාමින් වහන්සේගේ අභියස ගොඩනැගෙද්දී අපි තවමත් බලාගෙන බලාපොරොත්තුෙන් සිටින්නේ ස්වාමින් වහන්සේගේ මුල් අභිප්‍රාය සහ අදහස අපි ඉෂ්ට නොකොට අපේම දේවල් කරගෙන මරුණයින් පස්සේ නේ සමාදානයේ සැතපෙන්න අපි ලං වුණාම අපි ස්වර්ගයට යෑමේ බලාපොරොත්තු ඇතුව සිටිනවා නම් දෙවියන් වහන්සේගේ දරුවනි ස්වාමින් වහන්සේ කියයි මගේ දේ උඹ ඉෂ්ට කෙරුවේ නැහැ මගේ අභිප්‍රාය නුඹ ඉෂ්ට කෙරුවේ නැහැ අපි බලමු මොකද්ද ස්වාමින් වහන්සේගේ අභිප්‍රාය සහ ස්වාමින් වහන්සේගේ කැඳවීමේ උන්වහන්සේගේ අරමුණ මොකද්ද කියලා අපි බලමු සුදවන්තේනි ඔබ දැනගන්න මම ස්වාමින් වහන්සේගේ අභියස මේ කාරණේ ගැන හොයාගෙන යද්දී ස්වාමින් වහන්සේ මට දුන්නු උන්වහන්සේගේ අදහස තමයි අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගේ නියෝජිතයන් වීම අත්‍යවශ්‍යයි. ආමෙන්. අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගේ නියෝජිතයෝ වීම අවශ්‍යයි. ඒක කටින් වචනෙන් නෙමෙයි. කටින් වචනෙන් අපිට නියෝජිත වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ සියලු අදහස් උන්වහන්සේගේ සියලු පරමාර්ථ සමග අපේ ජීවිතය අපි බද්ධ කරගනී කියන ස්ථානයේ ස්වාමීන් වහන්සේ ඉන්නවා. ආමෙන්. අපි උන්වහන්සේගේ නියෝජිතය විතරක් නෙමෙයි දෙවියන් වහන්සේගේ සියලු පරමාර්ථ අපේ ජීවිතයත් එක්ක අපි බද්ධ කරගනී. අපි ඒවා අපේ ජීවිතයට ලබා ගනී. අපි ඒව තුළ අපේ ජීවිතය ගොඩ නගා ගනී කියන ස්ථානයේ දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. ආමෙන්. ආමෙන්. බයිබලයේ මේ ස්වාමින් වහන්සේ එක උපමාවක කියනවා උන්වහන්සේ විශ්වාසවන්ත සේවකයින්ට උන්වහන්සේ කොහොමද කියන්නේ විශ්වාසවන්ත සේවකයෝ උන්වහන්සේ සේවකයින්ට උන්වහන්සේගේ දේ දීලා දුරු රටකට ගියා මේවා අරගෙන පාවිච්චි කරන්න කියලා වැඩ කරන්න කියලා දුන්නු දේ දියුණු කරගන්න කියලා තවත් උපයන්න කියලා වැඩක් බාර දීලා ඒ බාර දීලා උන්වහන්සේ ගියාම අපිට කියනවා තුන් දෙනෙක් ගැන කියනවා ටැලන්ට් උපමාවේ තමයි මේක අපිට හම්බෙන්නේ එක්කෙනෙකුට 5ක් දුන්නා එක්කෙනෙකුට 2ක් හරිද එහෙම එක්කෙනෙකුට 2ක් තව එක්කෙනෙකුට 1ක් එතන කියනවා එක එක්කෙනාගේ පුළුවන් කමේ හැටියට උන්වහන්සේ දුන්නා කියලා පුළුවන් කමේ හැටියට කාලයක් ගිහිල්ලා නැවත ආවා ස්වාමියා ඇවිල්ලා ගණන් බැලුවා කියලා වචනේ ලියා තිබෙනවා. ඒ ගණන් බැලුවේ මම දුන්නු දෙයට උඹ මොකද කෙරුවේ? මම දුන්නු දේ උඹ පාවිච්චි කරුවේ කොහොමද කියන බලාපොරොත්තුව මිසක් දුන්නු දේ නැවත ස්වාමියාට ඉල්ල ගන්න නම් හැම නෙමෙයි. දෙවියන් වහන්සේගේ දරුවනි. පැහැදිලිද? දුන්නු දෙයින් මොනවාද කෙරුවේ කියන බලාපොරොත්තුව තමයි ස්වාමියාට තිබුණේ. මෙන්න මේ වගේ ස්වාමින් වහන්සේ ඔබට ගැලවීම දීලා ඔබට කැඳවීමක් දීලා ආමෙන් ගැලවීම විතරක් නෙමෙයි කැඳවීමක් දීලා ස්වාමින් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙනවා උන්වහන්සේගේ නියෝජිතෙක් හැටියට මේ පොළවේ උන්වහන්සේව නියෝජනය කරන්න සහ උන්වහන්සේගේ මුළු අදහස් උන්වහන්සේගේ මුළු පැවරුම මතක තබා ගන්න. උන්වහන්සේ අපිට දුන්නු වැඩය අපි ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුව ඇතුව උන්වහන්සේ දැන් සභාව දෙස උන්වහන්සේගේ සෙනග දෙස උන්වහන්සේ බලා සිටින දෙවියන් වහන්සේ. ආමෙන්. අපිට මුකුත් කරන්න නැහැ. ගැලවීම ලැබුවා උදේට යාඥාවක් කෙරුවා දවල්ට යාඥා කෙරුවා වෙලාවක් තිබුණොත් බයිබලේ චුට්ටක් බැලුවා. ඔහොම කරලා ස්වර්ගයට යන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ මම විශ්වාස කරන්නේ නැහැ මේ මෙච්චර ලොකුවට බයිබලයක් දෙන්න අවශ්‍යයි කියලා. මෙච්චර දේවල් උගන්වන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. උන්වහන්සේ මෙච්චර දේවල් ඉගෙනුවේ. මෙච්චර දේවල් උන්වහන්සේ
අපිට දුන්නේ පරමාර්ථයක් ඇතුවයි දෙවියන් වහන්සේගේ දරුවනි. අපිට කියනවා අපි ලැබුවා වූ උරුමය, අපි ලැබුවා වූ ස්වාමීන් වහන්සේගේ දරුව හැටියට අපිට ස්වාමීන් වහන්සේ දුන්නු උන්වහන්සේගේ පුත්‍රකම, උන්වහන්සේගේ අරමුණත් එක්ක අපේ ජීවිතය අපි බද්ධ කරගෙන අපි මිනිස්සුන්ට දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා අපේ ජීවිත තුලින් ස්වාමීන් වහන්සේව අපි නියෝජනය කරයි කියලා. ආමෙන්. පෞද්ගලිකව අපි එක එක්කෙනා මතක තබා ගන්න. පෞද්ගලිකව අපි එක එක්කෙනා. ඊට පස්සේ සාමූහිකව සභාවක් හැටියටත් අපේ හැම ක්‍රියාවකින් සහ හැම කාරණයකින්ම ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි ස්වාමීන් වහන්සේගේ නියෝජිතයෝ හැටියට අනිත් අයට අපිව පෙන්වන්න විතරක් නෙමේ, ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය සම්බන්ධව, සුභාරංචිය සම්බන්ධව, විශේෂයෙන්ම මතක තබා ගන්න සුභාරංචිය සම්බන්ධව අපි ස්වාමීන් වහන්සේගේ නියෝජිතව හැටියට ක්‍රියා කරයි කියලා. ආමෙන්. ගැලවීම ලැබූ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ සුභාරංචියේ නියෝජිතයෙක්. ආමෙන්. ඔබ එක එක්කෙනා දැන් කල්පනා කරලා බලන්න. ඔබ ගැලවීම ලැබූ කාලේ ඔබ කොච්චර උනන්දුද සුභාරංචිය කියන්නේ. එහෙම කාලයක් තිබුණාද ඔබට? එහෙම කාලයක් තිබුණාද ඔබට? ඔබ ගැලවීම ලැබූ කාලේ දෙවියන් වහන්සේ ගැන අනිත් අයට කියන්න උවමනාවක් තිබුණාද? ඔව් තිබුණා. මම විශ්වාස කරනවා තිබුණා කියලා. හැබැයි මම දැන් දන්නවා ඒක දැන් ඔබට අඩු වෙලා කියලා. ඔබ ඒකට එකඟද? එකඟ නැත්නම් ඔබ තවමත් ස්වාමීන් වහන්සේගේ නියෝජිතව හැටියට දෙවියන් වහන්සේගේ රාජ්‍ය වැඩ කරමින් යනවා. ආමෙන්. අපේ එකම පරමාර්ථය, අපේ එකම ස්වාමීන් වහන්සේගේ නියෝජිතයන් වීමේ උන්වහන්සේගේ අභිප්‍රාය තමයි අපි දේව රාජ්‍ය අනිත් අය ඉස්සරහ අපිට ප්‍රකාශ කරයි. ආමෙන්. එකක් ජීවිතයෙන්, අනිත් එක තමයි අපේ සාක්ෂිය හා දේව වචනය ගැන කිව යුතුවම තියෙනවා. සුභාරංචිය කියලා කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ රජකම් කරන්න එනවා කියන යහපත් ආරංචියයි. ආමෙන්. ඔබ දන්නවද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ රජකම් කරන්න එනවා. ආමෙන්. මිනිස්සු ගැලවෙන්න ඕන. ගැලවෙන්න ඕන. උන්වහන්සේ සම්මුඛ වෙන්න, උන්වහන්සේව ජීවිතයට පිළිගන්න ඕන. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ වචනය තුල අපිට පේන්නේ. දෙවියන් වහන්සේගේ දරුවනි, මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ පොඩක් අපි ස්වාමින්ගේ ආඥාව විතර පොඩක් යමු. මතෙව් 6 පොඩක් අපි 9 10 11 බලන්න පොඩක් කියමු බලන්න. එහෙයින් නුඹලා මෙසේ ආඥා කරපල්ලා. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවේහිද කරනු ලැබේවා. අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව. අපේ ණයකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමා කළ මැනව. දැන් පළමුවෙන්ම මෙතන මොනවද කියවෙන්නේ? ස්වාමීන් වහන්සේ උගන්වපු යාඥාවේ පළමුවෙන්ම මොනවද කියන්නේ? කැම ඉල්ලන්න කිව්වද? මොකද කිව්වේ? දැන් මිනිස්යාගේ පළමුවෙනිම අවශ්‍යතාවය මොකද්ද? මිනිස්යාගේ පළමුවෙනිම අවශ්‍යතාවය මොකද්ද? පොඩක් කල්පනා කරලා බලන්න. මොකද්ද? බඩ කෑම නේද? ස්වාමීන් වහන්සේ කෑම ගැන මතක් කෙරුවා. තව කාරණාවක් කියනවා. මොකද්ද? කමාව දෙන්න, කමාව ගන්න කතාවකුත් කියනවා. ඒ ඔක්කොටම ඉස්සෙල්ලා උන්වහන්සේ යමක් කියනවා. මොකද්ද උන්වහන්සේ කියන කතාව? ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරවය වේවා. ඊට පස්සේ ඔබගේ රාජ්‍ය ඒවා. ආමෙන් කියනවද? ආමෙන් කියනවද? ආමෙන් කියනවද?
කොහටද එන්න ඕනේ? මිහි මතට මේ පොළොව මතට උන්වහන්සේගේ රාජ්‍ය එන්න ඕන. උන්වහන්සේගේ රාජ්‍ය දවසකදී මේ පොළොව මතට එන්න යනවා. ආමෙන්. රාජ්‍යයේ පුරවැසි භාවයේ සඳහා මිනිස්සුම දැන් ස්වාමින් වහන්සේ ලෑස්ති කරමින් ඉන්නවා. වැඩ නොකරන අයව ස්වාමින් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට නොවන අයව උන්වහන්සේ එහි ගන්නේ නැහැ. බයිබලයේ කියනවා කම්මැලියෝ දුෂ්ටයෝ කම්මැලියෝ එමණි කියන්නේ කම්මැලියෝ දුෂ්ටයෝ දේව රාජ්‍යයට යන්නේ නැහැ. කම්මැලියෝ දුෂ්ටයෝ දේව රාජ්‍යයට යන්නේ නැහැ. මට පේනවා ඈනු යනවා සමහර අයට. සමහර අය නිදිද දන්නෙත් නැහැ. මට එහෙමත් පේනවා. කන්නාඩි දෙක හොඳ නැතිද මන් දන්නේ නැහැ. නේද? ඒ හින්දා අවදි වෙන්න. අවදි වෙන්න. දෙවියන් වහන්සේගේ අභියස් ශ්‍රද්ධාවන්තයනි පළමුවෙනිම දෙවියන් වහන්සේගේ වචනය තුල යේසුස් වහන්සේ උගන්වපු යාඥාවේ පළමුවෙනිම දේ තමයි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යය එන්න ඕන. මේ පොළොවට පැමිණෙන්න ඕන. ආමෙන්. පැමිණෙන්න ඕන. පළමුවෙන් එන්න ඕන ඒ රාජ්‍ය ඔබගේ මගේ ජීවිතයට. ආමෙන්. ඔබගේ මගේ ජීවිතයට එන්න ඕන. ආමෙන්. ඊට පස්සේ තමයි ඒක පිහිටන්න යන්න මේ පොළවේ. දවසකදී උන්වහන්සේ පිහිටවනවා. ඒක තමයි සත්‍ය. බයිබලයේ අපිට කියනවා දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක බලද්දී ස්වාමින් වහන්සේ පළමෙන් අපේ භෝජනය ගැන නෙමෙයි ඉල්ලන්න කියන්නේ. අපේ වර්ධට කමාව ගැන නෙමෙයි ඉල්ලන්න කියන්නේ. ඒවා නිත්‍යානුකූල දේවල් අවශ්‍යතාවයන් තමයි. නමුත් උන්වහන්සේ කියනවා පළමුවෙන් එකින් මුලින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය සම්බන්ධව උන්වහන්සේගේ රාජ්‍ය පැමිණීම සම්බන්ධව ස්වාමින් වහන්සේ ඉස්සරහ පිට උන්වහන්සේට ඒ ගැන සිහි කිරීමක් කරන්න කියලා. ආමෙන්. සිහි කරන්න. අපි උන්වහන්සේගේ රාජ්‍යයට යන්න ඉන්න සෙනග හැටියට අපිට තිබෙනවා ස්වාමීන් වහන්සේත් එක්ක උන්වහන්සේගේ රාජ්‍යයේ අපි ජීවත් වෙන්න ඉන්න සෙනගක් නම් උන්වහන්සේගේ පරමාර්ථ උන්වහන්සේ අපිට දුන්නු වැඩය උන්වහන්සේ අපිට දුන්නු ස්වාමීන් වහන්සේගේ සේවය ගැන අවදිව සිට වැඩ කරන්නට යුතුවම තියෙනවා දෙවියන් වහන්සේගේ දරුවනි. ආමෙන්. හැම කෙනෙක්ම හැම වෙලාවෙම දෙවියන් වහන්සේ සමග බද්ධ වී සිටින ඔබේ ජීවිතයෙන් ස්වාමීන් වහන්සේ ඉල්ලන්නේ ඒකයි. මොකද්ද? මට උඹ බද්ධ වෙලා උඹ මගේ නියෝජිතයෙක් වෙලා උඹ මගේ වචනය ගෙන යන කෙනෙක් වෙලා විනාශ වෙන මනුෂ්‍යයන් සහ අන්ධකාරයේ වෙසෙන මනුෂ්‍යයන් මා වෙතට කැඳවන කෙනෙක් වෙයන් කියන බලාපොරොත්තුව උන්වහන්සේ ඔබට මට දීලා තියෙනවා. ආමෙන්. ආමෙන්. මේක දේවදූතෙන්ගෙන් බලාපොරොත්තු වෙන සේවයක් නෙමෙයි. දේව වචනය ඉගෙන ගනිද්දී ගැඹුරින් ඉගෙන ගනිද්දී දේව වචනයට අපි ලම් වෙද්දී ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මොකක්ද අන්තිමට බලාපොරොත්තු වෙන්නේ? දැන් මේ අපේ දරුවෝ ඇති දැඩි කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ වයසට ගියාම අනේ ඔවුන් අපිව බලා ගන්න ඕන කියන එකද? දෙමෝපියනි මොකක්ද ඔබ හිතන්නේ? මොකද හිතන්නේ? අපිට පේනවා සමහර දරුවෝ දෙමෝපියන්ට හරි ආදරේ. හරි ආදරේ. කොයි කාලේද? කුඩා කාලේ. නේද? පුදුම ආදරයක්. නේ මගේ අම්මා මගේ තාත්තා නේ උම්මා ඔක්කොම වයසට ගියාම අම්මා තෝගේ නේ නෑ තෝගේ අයියේ ඒක තමයි සාමාන්‍ය. දැන් මතක තියාගන්න දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ අපෙන් යැපෙන්න. පැහැදිලිද? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ අපෙන් යැපෙන්න. හැබැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ කියපු දේ අපි කරයි කියන උන්වහන්සේගේ ඒ පරමාර්ථය අදිෂ්ඨානය උන්වහන්සේ බලාගෙන ඉන්නවා. පැවරුම වැඩේ මේ පොළවේ තිබෙන ප්‍රධානම වැඩේ දෙවියන් වහන්සේගේ වැඩේ උන්වහන්සේ අපි කරයි කියලා උන්වහන්සේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නරක දෙයක්ද? නෑ හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. භූමික පොළවේ එහෙම තමයි ජීවත් වෙන ජීවිතයේ
දෙමෝපිය අතර තිබෙන ඒ අර මම කීවා වූ බැඳීම් වලට වඩා එහාට ගිය දෙයක් ස්වාමීන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙනවමයි දෙවියන් වහන්සේගේ දරුවනි. අමතක කරන්න එපා. දේව රාජ්‍යයේ ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුව හැටියට ස්වාමීන් වහන්සේගේ නියෝජිතව හැටියට ඔබත් මමත් නැගිට්ටේ නැත්තම් එද සමහර අය බයයි ක්‍රිස්තියානිකාරයෝ කියලා කියන්න. සමහර අය බයයි අපි ස්වාමීන් වහන්සේව අදහන අය කියලා කියන්න. ඇයි ඒ සමාජයෙන් අපිව කොම් වෙයි. මිනිස්සු අපිව කොම් කරයි. මිනිස්සු අපිව සුළු කරයි. මිනිස්සු අපිව ඈතින් තියයි කියන බලාපොරොත්තුව සමහර විට ක්‍රිස්තියානිකාරයාගේ ජීවිතයටත් රිංගලා තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ අපිව කැඳෙව්වේ උන්වහන්සේගේ නියෝජිත වෙන්නමයි. ආමෙන්. උන්වහන්සේගේ වැඩ කරන උන්වහන්සේගේ කෙතේ වැඩ කරන මෙහෙකරුවෝ වෙන්නයි උන්වහන්සේ කැඳෙව්වේ. හිතන්න එපා ඒක තියෙන්නේ පාලකීන්ට. හිතන්න එපා ඒක තියෙන්නේ ඉදිරියේ ඉස්සරහා වැඩ කරන අයට මෙහෙවන අයට එහෙම නැත්නම් පාස්ටර් එක්ක වැඩ කරන අයට තමයි ඒක තියෙන්නේ කියලා ඔබ හිතන්න එපා. මේක අපි ඔක්කොන්ටම තියෙනවා. ආමෙන්. ඔක්කොමම ස්වාමීන් වහන්සේ කැඳවලා තිබෙනවා. ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ වෙහෙසව වැඩ කරන්න ස්වාමීන් වහන්සේගේ කෙතට ස්වාමීන් වහන්සේ ඔබව කැඳවලා තිබෙනවා. ඇයි ඒ දේව රාජ්‍ය ස්වාමීන් වහන්සේ ගොඩනගද්දී තවත් පැත්තකින් සාතන්ගේ රාජ්‍ය ඔහු ගොඩනගමින් ඉන්නවා. බයිබලයේ කියනවා සාතන්ටත් රාජ්‍යයක් තියෙනවා කියලා. මතෙව් පොතට අපි යමු වචනයකට. මතෙව් 12 වෙනි පරිච්ඡේදයට 12යි 25 සහ 26. උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන ඔවුන්ට කතා කොට තමාටම විරුද්ධව බේදවුණු හැම රාජ්‍යම පාළුවන්නේය. තමාටම විරුද්ධව බේදවුණු හැම නුවර හෝ ගේ නොපවතින්නේය. සාතන් විසින්ම සාතන් දුරු කරයි නම් ඔහු තමාටම විරුද්ධව බේදව සිටී. එසේ වී නම් ඔහුගේ රාජ්‍ය පවතින්නේ කොහොමද? සාතන්ගේ රාජ්‍ය පවතින්නේ කොහොමද කියලා අහනවා. සාතන්ව දුරු කරනවා නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස්යන්ව මේ පොළවේදී අන්ධකාර බලවලින් සහ සියලු මලපත් වලින් මුදවලා ඔව්ව ස්වාමීන් වහන්සේ වෙතට ලං කරගත්තා. ඔවුන්ට ජීවිතයේ ජයග්‍රහණයක් ස්වාමීන් වහන්සේ ලබා දුන්නා. ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ උරුමයට ඔවුන් කැඳෙව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා උන්වහන්සේගේ දාසය උන්වහන්සේගේ මෙහෙකරුවෝ ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් වැඩ කරයි කියලා. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් වැඩ කරයි. ඇයි ඒ යක්ෂයාගේ රාජ්‍ය සාතන්ගේ රාජ්‍ය අපිට පේනවා කොච්චර ලොකුවට වර්ධනය වෙලා ගොඩනැගිලා තියෙනවද? කොච්චර විශාලද? කොච්චර සෙනගක් අන්ධකාරයේ ජීවත් වෙනවද? කවුද ඔවුන්ව කැඳවන්නේ? කවුද ඔවුන්ව ස්වාමීන් වහන්සේ වෙතට ගෙනෙන්නේ? කවුද ඔවුන්ට සුභාරංචිය සහ දේව රාජ්‍යයේ පණිවුඩය කියන්නේ? බයිබලයේ අපිට ස්වාමීන් වහන්සේ කියනවා සුභාරංචිය ප්‍රකාශ වීමත් සමග ස්වාමීන් වහන්සේගේ දාසයෝ මෙහෙකරුවෝ එළියට ගිහිල්ලා සේවය කිරීමත් සමගම මොනවාද උනේ? යක්ෂයාගේ සියලු බලතල යක්ෂයාගේ සියලු ආධිපත්‍යයන් ගැලවිලා මිනිස්සු නිදහස් වෙනවා කියලා. ආමෙන්. ආමෙන්. දැන් මේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට එන හැම කෙනෙක්ම යක්ෂයෝ ඔවුන්ගේ ජීවිතවලින් කෑ ගහලා දුරු උනේ නැතුවට ඔවුන් හැම කෙනෙකුවම යක්ෂයා අල්ලගෙන ඉන්නවා යම් යම් ක්‍රියාවන් එක්ක. නමුත් අපිට පේනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආවයින් පස්සේ මිනිස්සු ඒ සියල්ලෙන් නිදහස් වෙනවා. ආමෙන්. ඒ සියල්ලෙන්
නිදහස් වෙනවා. ස්වාමින් වහන්සේ දේවදාසයෝ පිටත් කර හැරීමේදී මතේ 10 වෙනි පරිච්ඡේදයේ අපිට පේනවා දේවදාසයෝ පිටත් කර හැරීමේදී ඔවුන්ට කීවා ගිහිල්ලා කියපල්ලා දේව රාජ්‍ය පොඩක් අයි වචනට යම්පුතේ 10 වෙනි පරිච්ඡේදයට 7 වෙනි පදය සහ 8 වෙනි පදය. නුඹලා යමින් ස්වර්ග රාජ්‍ය ලංව තිබේ කියා දේශනා කරපල්ලා. පළමුවෙනිම පණිවුඩය මොකද්ද? දේව රාජ්‍ය ස්වර්ග රාජ්‍ය ලම් වෙලා තිබෙනවා. ඒක විවෘත වෙන්න ළඟයි. දේව රාජ්‍යෙන්න ළඟයි කියලා දේශනා කරපල්ලා. ඊට පස්සේ රෝගීන් සුව කරපල්ලා. මලවුන් නැගිටුවාපල්ලා. කුෂ්ඨ රෝගීන් පවිත්‍ර කරපල්ලා. යක්ෂයන් දුරු කරපල්ලා. නුඹලා නොමිලයේ ලැබුවහුය නොමිලයේ දීපල්ලා. මෙන්න මේ කාරණා සුභාරංචියත් එක්ක බැඳිලා තිබෙනවා කියලා කියනවා. සුභාරංචියයි රෝග සුවය, යක්ෂයන් දුරු වීම සහ මලවුන් නැගිටීම ඇතුළුව බොහෝ දේ සුභාරංචියත් එක්ක බැඳිලා තියෙනවා. සුභාරංචියත් එක්ක මොනවද වෙන්නේ? මිනිස්සු ගැලවෙද්දී ඒ සියලු අන්ධකාර බලවලින් සහ සියලු ලෙඩ රෝග වලින් මිනිස්සු නිදහස් කරනු ලබනවා. ආමෙන්. දේව රාජ්‍ය ප්‍රකාශ වෙමින් තිබෙනවා. ආමෙන්. මේ යුගයේ නැතිම වෙලා තියෙන්නේ මොකද්ද? යක්ෂයාට දැන් ප්‍රශ්නයක් නැහැ මිනිස්සෙක් දෙන්නෙක් ගැලවීම ලැබුවට. දන්නවද? යක්ෂයාට කිසි ප්‍රශ්නයක් නැහැ එක්කෙනෙක් දෙන්නෙක් ගැලවීම ලැබුවට. තා මොනවාද? යක්ෂයාට ප්‍රශ්නයක් නැහැ තව සභාවල් එහෙම් මෙහෙන් ඇති වුණාට. ඇයි ඒ? හුඟක් වෙලාවට ඔබ දැනගන්න අලුතින් සභා ඇති වෙලා තියෙන්නේ කොහොමද? දන්නවද? තියෙන සභාවෙන් තවත් කණ්ඩායමක් එළියට ගිහිල්ලා සභාවක් පිහිටවගෙන මිසක් අලුතින් මිනිස්සු ගැලවීම ලබලා නැහැ. ඒක ලංකාවෙත් දැන් අපිට පේනවා. අනිකුත් රටවලත් අනිකුත් දේශවලත් විශේෂයෙන්ම සිදුවන්නේ මේක තමයි. ඒකින්ද යක්ෂයාට ඒකනුත් කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? ඒකෙන් බාධාවක් නැහැ. ඇයි ඒ? අර මේ කණ්ඩායම ගිහලා තවත් කණ්ඩායමක් මේ කණ්ඩායමෙන් වෙන් වෙලා ගිහලා තවත් කණ්ඩායමක් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. ගොඩ වැඩි වෙලා නැහැ. සුභාරංචියක් යන්නේ නැහැ. සභාවල් වැඩි වෙලා තියෙනවා. යක්ෂයාට ඒකටත් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් යක්ෂයා බිය වෙන කාරණා දෙකක් ලෝකේ තියෙනවා කියලා මම මීට පෙර ඉගෙනුවා. මම අදත් ඒක ඔබට මතක් කරලා දෙවියන් වහන්සේගේ දරුවනේ අපි අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනේ අවසානයේට අපි ලම්බෙමු. පළවෙනි කාරණාව තමයි මතෙව් සුභාරංචි පොතේම අපි ඉන්න නිසා 24ට මතෙව් 24 14 රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේ. ස්වාමින් වහන්සේගේ වචනය තුල කියනවා රාජ්‍යයේ සුභාරංචිය දේව රාජ්‍ය සමීපයි. දේව රාජ්‍යයේ ස්වාමින් වහන්සේගේ ගැලවීම මිනිස්සුන්ට ප්‍රකාශ කර අවසానයි කියලා යම් දවසක නිම වුණාද එතකොට මොනවද වෙන්න යන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත එන්න ලෑස්ති. ආමෙන්. ආමෙන්. බයිබලයේ කියනවා මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඒ වචනේ අපි බයිබලෙම කියමු. මතේ සුභාරංචි පොතේ 22:44 මතේ 22:44 මා විසින් නුඹේ සතුරන් නුඹේ පාදයට දමන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳගන්නයි ස්වාමින් වහන්සේ මාගේ ස්වාමින් වහන්සේට කීසේකයි කියමින් උන්වහන්සේට ස්වාමින් වහන්සේයි කියන්නේ කෙලසද? දැන් මෙතන මේ පදය ඔබ දන්නවද මෙතන මොනවද කියන්නේ කියලා? මෙතන කියනවා මා විසින් නුඹේ සතුරන් නුඹේ පාදයට දමන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නයි ස්වාමින් වහන්සේ මාගේ ස්වාමින් වහන්සේට කීසේක. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පියාණන් වහන්සේ කිව්වලු මගේ දකුණු පැත්තෙන් ඉඳගනින්
උඹගේ සතුරන් උඹගේ කකුල් යටට දානකම්. දැන් කවුද දාන්නේ? දැන් ඒක තමයි ප්‍රශ්නේ. කවුද මේ වැඩේ කරන්නේ? දැන් ස්වාමීන් වහන්සේගේ වැඩේ ඉවරලා උන්වහන්සේ පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ බලාගෙන ඉන්නවා. මොනවා වෙනකන්ද? සතුරන් පාපුටුවතෙක් කරන තුරු. දැන් කාටද මේක බාර දීලා තියෙන්නේ? දැන් මේක තමයි අද දවසේ මගේ වචන ඒකයි. නියෝජිතයෝ හැටියට ඔබට මට මේ සේවය බාර දීලා තියෙනවා. ආමෙන්. 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 ඔබට ඒක විශ්වාසද? ඒක විශ්වාසද? ගහනුවා කියන්න පුළුවන් නෑ මට තියෙන උයන්න විතරයි තේ දාන්න විතරයි නේ. පිරිමෑ කියන්න පුළුවන් අපිට තියෙන පුරුෂයා විතරයි අපිට තියෙන්නේ නේ. ගහන්න විතරයි ගිටාර් ගහන්න විතරයි අපිට තියෙන්නේ. කවුද කරන්නේ එතකොට? කවුද කරන්නේ? කවුද ස්වාමීන් වහන්සේගේ සතුරන් එහෙම නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සතුරන් කියන්නේ කවුද? අන්ධකාර සියලු බලමුළු. එපිස පොතට පොඩක් පෙරලමු පුතේ. එපිස පළවෙනි පරිච්ඡේදයේ එපිස 1 පෙරලන්න අපි ඉක්මනින් අවසන් කරමු. ඉක්මනින් පෙරලන්න මම. අපි කියවන්ට යනවා 21 22 පොඩක් පල්ලෙහාට කියමු. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉෂ්ට කළා වූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටුවා. සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකෙහි පමණක් නොව පරලෝකෙහි සඳහන් කරන ලද සියලු නම් වලටත් වඩා උසස් කොට ස්වර්ගීය ස්ථානවල තමන් දකුණු පැත්තෙහි හිඳුවා. සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට සභාව උදෙසා සියල්ලට ප්‍රධානියාවෙන්ට උන්වහන්සේ නියම කළසේක. හරිනේ. දැන් ස්වාමින් වහන්සේව ඔස්සවලා තිබෙනවා සියලුම බල පරාක්‍රමධාරීන් ඒ වගේම ස්වාමිකම් අධිපතිකම් කියන්නේ සියලුම ස්වර්ගයේ වේවා පොළවේ වේවා පොළවේ යට තිබෙන සියලු අධිපතිකම් අන්ධකාර බලවේග ඒ සියල්ලකටම වඩා ඉහළින් යේසුස් වහන්සේ ඉන්නවා. ආමෙන්. ඉහළින් උන්වහන්සේ ඉන්නවා. ඒ විතරක් නෙමේ මෙතන කියනවා ඒ සියල්ල උන්වහන්සේගේ පාදවලට යටත් කෙරුවා. උන්වහන්සේගේ පාද යට ඒ සියලු අන්ධකාර බලවේග සහ සියලු ආධිපත්‍යයන් තියෙනවා. දැන් ඔබ ස්වාමින් වහන්සේත් එක්ක ගැලවීම ලැබූ කෙනෙක්. ඔබ ස්වාමින් වහන්සේව අඳුනගත්තු කෙනෙක්. එපිස් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය සහ 6 වෙනි පදය. අපගේ වරද කරුණ කොටගෙන අප මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ අප සමග නැගිටුවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳුසේක. දැන් මේක ඔබට තේරෙනවද? අපිව කොහෙද හිඳවලා තියෙන්නේ? ස්වර්ගීය ස්ථානවල. ස්වාමීන් වහන්සේ මලවුන්ගෙන් නැවත නැගිටලා උන්වහන්සේ පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වෙලා සියලු ආධිපත්‍යයන් උන්වහන්සේගේ පාදයට තැබුවා වගේ ගැලවීම ලැබූ හැම කෙනෙකුගේම පාද යටට ස්වාමින් වහන්සේ සියලු ආධිපත්‍යයන් දාලා තියෙනවා. ආමෙන්. ආමෙන්. ඒ විතරක් නෙමේ ස්වාමින් වහන්සේත් එක්ක ඔබවත් මාවත් ස්වර්ගීය ස්ථානවල වාඩි කරවලා තියෙනවා. ආමෙන්. දැන් ඉන්නේ පල්ලිය ඇතුලේ ඔබ වාඩි වෙලා ඉන්නවා තමයි. නමුත් ඔබ වෙනුවෙන් ස්වාමින් වහන්සේ පිළියෙල කළා වූ ඒ සහතිකය පෞල්තුමා හරහා ස්වාමින් වහන්සේ අපිට දීලා තියෙනවා. අපිව ස්වර්ගීය ස්ථානවල වාඩි කරලා තියෙනවා. ආමෙන්. ආමෙන්. හැබැයි අපි එතන හිටියට අපි ඉන්නේ යක්ෂයාටත් පල්ලහින් වගේ අපි ඉන්නේ. දන්නවද? කිසි ජවයක් නැහැ. ආත්මික ගමනේ කිසි ප්‍රබෝධයක් නැහැ. ආත්මික ගමනේ කිසි ශක්තියක් නැහැ. ස්වාමින් වහන්සේ අපි ගායනා කෙරුවා මේ කොහොමද ගායනා කෙරුවේ?
යෝධයෝ සිටියත් මේ දේශය තුල අපි නෑ බය වන්නේ කියලා නේ. අපි කියද්දි කියනවා එහෙම. නමුත් යෝධයෝ නෙමෙයි අපි. යෝධයෝ කියලා ලියාගත්තු නේද? යෝධයෝ කියලා ලියාගත්තු නිවටයෝ වගේ තමයි ක්‍රිස්තියානිකාරයෝ ජීවත් වෙන්නේ හුඟක් වෙලාවට. දෙවියන් වහන්සේගේ දරුවනි එහෙම වෙන්න යුතු නැහැ. ඔබට බලයක් ආධිපත්‍යයක් ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. ආමෙන්. ඔබට බලයක් ආධිපත්‍යයක් දීලා තියෙනවා. මතක තබා ගන්න නිකන් කෙනෙක් නෙමෙයි ඔබ. ඔබ දේව රාජ්‍යයේ ආධිපත්‍ය පොළවේ පිහිටන්න බලය තියෙන දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් කියන එක අමතක කරන්න එපා. ආමෙන්. ඔබට පුළුවන් මිනිස්යන්ට ස්වර්ගයට යවන වීසා එක ඔබට අත්සන් කරන්න දෙවියන් වහන්සේ බලය දීලා තියෙනවා. ආමෙන්. අමතක කරන්න එපා. හරියට කොයි වගේද? ඔබ වැඩ කරන්නේ කොයි වගේද? නේද? මොකුත්ම නොකරන කෙනෙක් වෙච්චාම ස්වාමීන් වහන්සේගේ හරියන්නේ නැහැ. ඒ නියෝජිතයා මොකුත්ම කරන්නේ නැහනේ මම වෙනුවෙන්. ඒ මිනිස්සයා මොකුත්ම මම වෙනුවෙන් කරන්නේ නැහැ කියලා දෙව්දූතයෝ ගිහිලා ස්වාමීන් වහන්සේගේ අභියස කියයි. ස්වාමීන් මොකුත්ම කරන්නේ නැහැ. මේ චක්කචරිය දාලා ඔහෙම ඉන්නවා. වැඩ නම් කරනවා නේ කියයි. ස්වාමීන් පුදුම වැඩක් නේ කරන්නේ මිනිස්සු. පුදුම වැඩක්. නිදාගත්තෙත් බොහොම නේ බොහොම ටිකයි නිදාගන්නේ. වැඩ මාර විදියට වැඩ. යේසුස් වහන්සේ අහනවා මගේද මොන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් යාඥා කරන්නවත් වෙලාවක් නැහැලුනේ මේ මිනිස්සුන්ට. පියාණන් වහන්සේ තවමත් ඔබ මා කෙරෙහි අනුකම්පාවෙන් බලාගෙන ඉන්නවා. ආමෙන්. නැගිටින්න දෙවියන් වහන්සේ ඉස්සරහ පිට. දැන් නෙමෙයි ආත්මිකව නැගිටින්න. නැගිටලා දෙවියන් වහන්සේ දුන්නු වැඩ කරන්න. ආමෙන්. ඔබේ රැකියාව මැත්තේම මැරිලා දෙවියන් වහන්සේගේ දේවල් කරන්න අලසව ඉන්න එපා දෙවියන් වහන්සේගේ දරුවනි. අයියේ ඔබ මේ හම්බ කරන හෝ ඔබ ඉතුරු කරන දේවල් සමහර විට නේ ඔබ පරිහරණය කරන්නෙත් නැහැ. ඔබට ඒ වලින් ඇති වැඩකුත් නැහැ. ඇස් දෙකෙන් බලලා නිකන් සන්තෝෂ වේ. ඔව් තියෙනවා. නමුත් කල්පනා කරලා බලන්න. දේව රාජ්‍ය වෙනුවෙන් වපුරන මිනිසයා කොච්චර ආශිර්වාදවත් මිනිසෙක්ද. ආමෙන්. මගේ අදහස් කෙරුවේ ස්වාමීන් වහන්සේගේ වැඩ කරන මිනිසයා කොච්චර ආශිර්වාදවත් කෙනෙක්ද. නිතර ජීවිතමත්ව ඉන්නවා. ආමෙන්. තුන් වේලක් කාපු නැති මිනිස්සු වගේ නෙමෙයි මේ දැන් කාලා නැගිට්ටා වගේ තමයි ධෛර්යය ඇතුව ඉන්නේ. ආමෙන්. සුදවන්තේනි එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? අපි ස්වාමීන් වහන්සේගේ නියෝජිත හැටියට අපි උන්වහන්සේගේ පරමාර්ථ ඉෂ්ට කරමු. උන්වහන්සේ ඔබට ආධිපත්‍යයක් දීලා තියෙනවා කියලා මම කීවා. යක්ෂයාගේ සියලු බල බිඳින්ට ස්වාමීන් වහන්සේ ඔබට ආධිපත්‍යයක් දීලා තියෙනවා. ආමෙන්. ආමෙන්. යක්ෂයා මතක තබා ගන්න. යක්ෂයා පෙන්ෂන් ගිය පොලිස්කාරයෙක් වගේ. නේ අර ඩියුටි කාලේ කරපු සමහර දේවල් ඩියුටිය නැතුව ගියමත් සමහර පොලිස්කාරයෝ කරනවා. දන්නවද? මම දන්න එක මහත්තයෙක් හිටියා පොලිසිය මහත්තයෙක් නේද? අත දානවා යුනිෆෝම් එක නැතුවත් නිකන් අර පොලිසිය ක්‍රමයට අත දාපුවාම වාහන හිටවනවා. ඇයි ඒ? දන්නවා මේ පොලිස්කාරයෙක් තමයි කියලා. හැබැයි දැන් මේ මිනිස්සයා පෙන්ෂන් ගිහිලා තියෙන බව දැනගත්තොත් මොනවද කරන්නේ? ආයෙ කවදාකත් නේ අත ඔහොම නෙමේ කොහොම නවත්තන්න උත්සාහ කරුවත් හිටින්නේ නැහැ. ඇයි ඒ මිනිස්සයා දැන් එතන නැහැ. මෙන්න මේ වගේ යක්ෂයා බොහෝ වෙලාවට අපේ ජීවිත නේ අර පොලිස් කාර්යය වගේ තමයි පෙන්ෂන් ගිය අපිට බාධක ගෙනෙයි. නමුත් මතක තබා ගන්න ඔබට බලය දීලා තියෙන රාජ්‍යයේ දෙවියන් වහන්සේ. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබට බලයක් දීලා තියෙනවා දෙවියන් වහන්සේගේ දරුවනි. ඔබ හිතන්න එපා ඔබ නිකමෙක් කියලා නැහැ. ඔබ ස්වාමීන් වහන්සේගේ වැඩ කරන දෙවියන් වහන්සේගේ නියෝජිතෙක්. අදහන්නාට තිබෙන බලය ඔබ කියවලා තියෙනවද? ඒක තියෙන්නේ පාස්ටර්ට විතරක් නෙමෙයි. ඒක තියෙන්නේ අනිකුත් 16න්ට විතරක් නෙමෙයි. ඒක අදහන සියල්ලන්ට උන්වහන්සේ දුන්නා වූ බලයක්. ආමෙන්. ආමෙන්. පාවිච්චි කරන්න ඒක. පාවිච්චි කරන්න ඒක. රෝගීන් ඔබට කියනවා නම් යාඥා කරන්න. ඔවුන්ගේ ප්‍රශ්න ගැන ස්වාමින් වහන්සේට කියන්න.
ඔබ නියෝජිතයෙක්. ඔබට ඒ ආධිපත්‍ය ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. සුභාරංචිය ස්වාමීන් වහන්සේගේ අභියස මිනිස්යන්ට කියද්දී ඔබ දැනගන්න මිනිස්යන්ගේ හිත, ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ආත්ම සුභාරංචියත් එක්ක මොනවද වෙන්න යන්නේ? විශාල වෙනස් වීමකට යොමු වෙන මාර්ගයකට ස්වාමීන් වහන්සේ ඔවුන්ව පෙළඹවීමකට සුභාරංචියත් එක්ක යොමු කරන දෙවියන් වහන්සේ. ආමෙන්. යතුර අපි ළඟ තියෙනවා. අපි ඒක පාවිච්චි නොකර හිටියොත් කාවද ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ස්වාමීන් වහන්සේ වෙතට කැඳවන්නේ? ඒ හින්දා පළවෙනි කාරණේ තමයි යක්ෂයා බය වෙන පළවෙනිම කාරණේ තමයි සුභාරංචිය මනුෂ්‍යයන් වෙතට ඉක්මනින් ප්‍රකාශ කරන මනුෂ්‍යයා. සුභාරංචිය මනුෂ්‍යයන් වෙතට ගෙන යන ස්වාමීන් වහන්සේගේ නියෝජිතයා ඔබ නම්. ඔබ ආශිර්වාදලත් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි යක්ෂයාගේ රාජ්‍යයේ සියලු බල බිඳින කෙනෙක්. ආමෙන්. දෙවෙනි කාරණය අපි අවසන් කරමු. දෙවෙනි කාරණය බයිබලයේ කියනවා රෝම පොතේ රෝම 11 වෙනි පරිච්ඡේදයේ 11යි 25 සහ 26. මක්නිසාද සහෝදරයනි, නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන පිණිස මේ අභිරහස නුඹලා නොදැන සිටිනවාට නොකරන. මේ අභිරහස් තියෙන කාටද? දෙවියන් වහන්සේගේ දරුවන්ට. මේ අභිරහස නොදැන සිටිනවාට කැමති නැහැ කියලා පෞතුමා ලියනවා. කියන්න පුතේ. එනම් අන්‍ය ජාතින්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තුරු ඊශ්‍රායල් වරුන්ට තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය. මොකද්ද? අන්‍ය ජාතින්ගේ සම්පූර්ණ වීමක් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. අන්‍ය ජාතින්ගේ සම්පූර්ණ වීමක් බලාපොරොත්තු වෙනවා. තපොඩක් කියමු පුතේ. මේ ආකාරයෙන් මුළු ඊශ්‍රායල් ගලවනු ලබන්නේය. ඒ හැටියට සියොන්හි සිට ගැලවුම්කාරයානෝ එනසේක උන්වහන්සේ යාකෝබ්ගෙන් අභක්තිකය දුරු කරන සේක. ඔව්. මෙතන ස්වාමීන් වහන්සේ මතක් කරන දෙවෙනි කාරණේ තමයි සුභාරංචිය කරන කොටගෙන අන්‍ය ජාතින්ගේ ගැලවීම, ඔවුන්ගේ සම්පූර්ණත්වය සහ ඊශ්‍රායල් ජාතිය දෙවියන් වහන්සේත් එක්ක නැවත සමගි වීම. ආමෙන්. ආමෙන්. මේ කාරණා දෙක. පළවෙනි කාරණේ මොකද්ද? සුභාරංචිය මිනිස්යන් වෙතට ගෙන යද්දී සුභාරංචිය සම්පූර්ණ වෙද්දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්නට යනවා. ආමෙන්. අපි මතෙව් 24:14 කියුවා. දෙවෙනි කාරණය සුභාරංචිය කරන කොටගෙන අනිත් අන්‍ය ජාතික මිනිස්යන් ස්වාමීන් වහන්සේ වෙතට ඒ ගාන සම්පූර්ණයෙන් පස්සේ මතක තියාගන්න, ඒ ගරණ අතරේ තමයි ඔබවත් ස්වාමීන් වහන්සේ කැඳවලා තියෙන්නේ. ආමෙන්. ඒ ගණනට තමයි ස්වාමීන් වහන්සේ ඔබවත් කැඳවලා තිබෙන්නේ. හැබැයි ඔබගෙන් දෙවියන් වහන්සේට විය යුතු දේ වෙන්නේ නැත්නම් උන්වහන්සේගේ අත්වලින් ඔබව සමහර විට වැටෙන්න පුළුවන්. ගිලිහි යන්න පුළුවන් දෙවියන් වහන්සේගේ දරුවනේ. එහෙම නොවන පිරිස ක්‍රියා කරන්න. දෙවෙනි කාරණේ කියනවා ඊශ්‍රායල් සමාදාන වෙන්න යනවලු ස්වාමීන් වහන්සේත් එක්ක. ආමෙන්. දැන් ඊශ්‍රායල් අසමාදානද දෙවියන් වහන්සේත් එක්ක? නෑ, සමාදාන ඇති ඔවුන්ගේ පිළිවෙලට. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිවෙලට නෙමෙයි, ඔවුන්ගේ පිළිවෙලට. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිවෙලට ඔවුන් සමාදාන වෙන්න යනවා. ආමෙන්. දේව රාජ්‍ය එවිට පැමිණෙනවාමයි දෙවියන් වහන්සේගේ දරුවනේ. ආමෙන්. මේ දවස්වල ලංකාවේ දේශපාලන වේදිකාවල පුදුම පොරොන්දු සහ පුදුම මොනවද කියන්නේ දේවල් කියනවා ඇහෙනවා. හොඳ වෙලාවට අපි මෙහෙ ඉන්නේ නේද? ඒ අතරේ හොඳ වෙලාවට කොරෝනා තියෙන්නේ. නැත්තම් ඉවරයි ලංකාව. මේ මිනිස්සුන්ගේ කම්බලට පොඩි හරි පහසුවක් තියෙනවා මේ දවස්වල මේ කොරෝනා නිසා. චුට්ටක් කල්පනා කරලා බලන්න. නොපවතින රටක, නොපවතින දේශයක, නොපවතින රාජ්‍යයකට මෙච්චර පොරොන්දු දෙනවා නම් මේ බොරුකාර මිනිස්සු පවතින සදාකාල රාජ්‍ය වෙනුවෙන් ස්වාමීන් වහන්සේ දුන්නු සදාකාලික පොරොන්දු අල්ලගත්තු අපි ඊට වඩා කොච්චර උනන්දුවෙන් ස්වාමීන් වහන්සේ සමග ක්‍රියා කළ යුතුව තියෙනවද? ආමෙන්. ජීවිතමත් සෙනගක් වෙමු දෙවියන් වහන්සේගේ දරුවනි. ප්‍රබෝධමත් සෙනගක් වෙමු දෙවියන් වහන්සේගේ දරුවනි. දෙවියන් වහන්සේගේ වැඩ කරන කෙනෙක් වෙමු. මෙතනින් අහලා ගිහිල්ලා අතනින් එළියට ගිහිල්ලා
හෙට ආපහුත් ඔබගේ විදිහටම ජීවත් වෙන්න එපා. හෙට ආපහු ඔබගේ ක්‍රමය තුලම ඔබ ඉස්සරහට යන්න එපා. හිතන්න දෙවියන් වහන්සේ හා දේව රාජ්‍ය ගැන. ඔබ උන්වහන්සේගේ වැඩ කරන කෙනෙක් හැටියට කල්පනා කරන්න. මොනවද මම මගේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්නේ? මොනවද මම මගේ ස්වාමීන් වහන්සේගේ නියෝජිතය හැටියට උන්වහන්සේට බැඳුණු බද්ධ වුණු මිනිස්සයා හැටියට මොනවද මගෙන් වෙන්නේ? උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ වෙනවද? උන්වහන්සේගේ පැවරුම මම ඉෂ්ට කරනවද? උන්වහන්සේගේ රාජකාරිය මම ඉෂ්ට කරනවද? උන්වහන්සේගේ වැඩේ මම ඉෂ්ට කරනවද? ඔබ එතන නම් ඔබ ජයග්‍රාහිකයි. ආමෙන්. අපි එතන නැත්නම් අපි ජයග්‍රාහික දෙවියන් වහන්සේගේ සෙනගක් වෙමු. මක්නිසාද ඔබව කැඳෙව්වේ නිකන් ස්වාමීන් වහන්සේගේ සභාවේ කෙනෙක් වෙන්න නෙමෙයි. දෙවියන් වහන්සේට වැඩ කරන දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් වෙන්නයි. අපි නැගිටිමු ස්වාමීන් වහන්සේගේ අභියස. අපි මොහොතක් ස්වාමීන් වහන්සේගේ මේ වචනයත් එක්ක අපි ස්වාමීන් වහන්සේට අපේ ජීවිත ගැන අපි මොහොතක් කල්පනා කරලා බලමු. සැබවින්ම මම නින්දෙන් පිබුදුනා වූ කෙනෙක් හැටියට ස්වාමීන් වහන්සේත් එක්ක ජෝලිතමත් වැඩ කරන කෙනෙක්ද? එහෙම නැත්නම් මම තවමත් නිදිමතින් ස්වාමීන් වහන්සේගේ දේවල් මේ අතේ එහාට මෙහාට කරන කෙනෙක්ද? ඒ තත්වෙන් අපි නිදහස් වෙමු දෙවියන් වහන්සේගේ දරුවනි. අපි ඒ තත්වෙන් නිදහස් වෙමු. දෙවියන් වහන්සේට ඕන වැඩ කරන මිනිස්සුම. දෙවියන් වහන්සේට ඕනේ උනන්දු කමින් වැඩ කරන සෙනගක්ව. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ ජෝලිතමත් කමින් වැඩ කරන සෙනගක්. මම කිව් හැටියට ස්වාමින් වහන්සේට දුෂ්ටයන්වත් ස්වාමින් වහන්සේට අලසයින්වත් කිසිසේත්ම වැඩක් නැත ස්වාමින් වහන්සේගේ දරුවනි. අපි දේව රාජ්‍යයේ ස්වාමින් වහන්සේගේ නියෝජිතයන් හැටියට අපි උන්වහන්සේට අපේ මුළු ජීවිතයෙන්ම කරන්න තිබෙන උන්වහන්සේගේ පැවරුම උන්වහන්සේගේ වැඩය අපි ඉෂ්ට කරන මිනිස්සු වෙමු. දෙවියන් වහන්සේගේ වචනෙන් ස්වාමින් වහන්සේ මේ දහවලේ ඔබව ශක්තිමත් කර බලවත් කරන සේක්වා. ස්වාමින් වහන්සේට ස්තුති වේවා. මහිමේ දෙවියන් වහන්සේ මම යාඥා කරනවා අපි එක එක්කෙනාට ස්වාමීනි ඔබ දුන්නු පැවරුම වෙනුවෙන් ඔබ දුන්නු ඔබගේ සේවයේ ස්වාමීනි ඔබ වහන්සේගේ ස්වාමීනි පංගුකාරකම වෙනුවෙන් ඔබ වහන්සේට මම යාඥා කරනවා අපි අතරේ කිසිවෙක් දුර්වල නොවේවා. කිසිවෙක් දෙවියන් වහන්සේගේ අභියස ස්වාමින් වහන්සේ අපිට දුන්නු රාජ්‍යයේ සුභාරංචියේ ස්වාමින් වහන්සේගේ වැඩ කරන්නන් අතරින් දුර්වල නොවි සේවය කරන්නන් වෙන්ට උදව් කළ මැනව. නිරතුරු පළමුව පෞද්ගලිකවත් දෙවෙනුව සාමූහිකවත් ස්වාමින් වහන්සේගේ වැඩ කරන මිනිස්සු වෙන්ට හැම කෙනෙකුටම ඔබ පිහිටවි උදව්කට උපකාර කළ මැනව. වචනය ගැන ස්තුති. දැන් අපි ශුද්ධ මේසේ පංගුකාරකම ලබන්ට යනවා. මහෝත්තම දෙවියනේ